12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. එක රටක් සහ එක නීතියක් සඳහා වූ සමාජිකින් 13 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කරේ. රටට අහිතකර පොහොර කිසිසේත් රට තුළට නොගන්නා බවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා යලි සහතික වෙයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු අවසන් කෙරේ. කිසිදු ආකාරයකින් විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු නොවන බව විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරිය පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධානය කළ යුතු බව පක්ෂ මහලේකම් කියයි. ලබන වසරේ සිට වැලි බෙදා හැරීම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා. ඇමරිකාවේ වයස අවුරුදු 5-11 අතර දරුවන්ට ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්ධන එන්නත. පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. එක රටක් සහ එක නීතියක් සඳහා වූ සමාජිකින් 13 දෙනෙකුගෙන් යුතු ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පවතින බලතල අනුව නම් කර ඇති මෙම ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපතිවරයා ලෙස පූජ්‍ය ගලබඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ පත් කරනු ලැබ සිටිති. ඒ ලේකම් දුරේට ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්තී සේනානායක මහත්මිය පත් කර තිබේ. ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම මෙම කාර්යසාධක බලකායට පැවරී තිබේ. මෙම විෂයට අදාළව අධිකරණ අමාත්‍යාංශය දැනටමත් සකස් කර ඇති පනත් කෙටුම්පත් සහ සංශෝධන අධ්‍යයනය කර ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධන නැත්නම් යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම මෙම බලකායට පැවරී ඇති තවත් කාර්යයකි. කමිටුව මාසිකව ජනාධිපතිතුමා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. අවසන් වාර්තාව ලබන වසරේ පෙබරවාරි 28 වෙනිදාට හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුය. රටට අහිතකර පොහොර කිසිසේත් රට තුළට නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කරයි. වරායට පැමිණ ඇති පොහොර නෞකාව සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද පැහැදිලිව ප්‍රකාශයක් සිදු කර තිබේ. මෙම පොහොර ගොඩබෑම සම්බන්ධයෙන් වරාය අධිකාරියට කිසිදු දැනුම් දීමක් සිදු කර නැතැයි හෙතෙම අවධාරණය කරයි. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර ඔහු ප්‍රතික්ෂේප කළේය. පෝර හොඳයි කිව්වොත් මේ ගොඩ බානවා කියලා තියෙන්නේ. ඉතින් අපි පෝර හොඳයි කියලා කියන්නෙම නෑ. ඕක පෝරේ මොනවාරි එකක් අරන් ඇවිල්ලා ඒකට පෝර කියලා කියනවා. ඒගොල්ලෝ කිව්ලුවන් වුණාට අපිට කියන්න බෑනේ. පෝරක් නම් පෝරක් තියෙන ගුණාංග තියෙන්න බෑ. මොකක් හරි පුරුද්දක් අරන් ඇවිල්ලා අපිට ඕන සහ අපිට ගුණාංග නේද ඒකට පෝර කියලා ඒක ගොඩ බාන්න දෙන්න බෑ. ඒ නිසා කිසිම අදාළත්වයක් නෑ ඉතින් පස්සේ කියන ටික. ඉතුරු ඒවා මුදල් යන ඒවා මුදල් අමාත්‍යාංශයෙන් මම හිතන්නේ අනිවාර්යයෙන් මේ දේ කරනවා. රටේ ආරක්ෂාව මේක බලහත්කාරයෙන් බාන්න ගියොත් ආරක්ෂක අමාත්‍යාංශයක් තියෙනවා. ඒ කුරුකම අමාත්‍යාංශ කුරුකම දෙපාර්තමේන්තුවේ අපේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊට පැහැදිලිව ලිඛිතව දීලා තියෙනවා. මේ කියන්නේ පෝර නෙමෙයි. අපි දන්නේ මොනවද කියන්නේ කියලා අපිට එපා. ඒක ගැන ආයේ සැකයක් ගැටලුවක් තියා ගන්න බෑ. ඔය කියන සමාගම චීන රජය සමග කොයි විදිහට කඩුකරනවද කියලා අපි දන්නවද? රසායනික පොහොර භාවිතයෙන් මුළුමනින්ම ඉවත්ව කාබනික පොහොර භාවිතයට ගොවියා යොමු කිරීමේ වැඩපිළිවෙලක් වත්මන් රජය ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ජනාධිපතිතුමා රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් ගෙන ඇති තීන්දුව ක්‍රියාත්මක කිරීමේ වගකීම රජය බාරගෙන තිබේ. මේ සඳහා ජනතා සහාය ලැබෙනු ඇතැයි තම අපේක්ෂාව බව ජාතික ගුවන්විදුලියේ 10 වැඩසටහනට අධ්‍යක්ෂ වෙමින් ඔහු පැවසිය.
රටට හොඳක් කරනකොට ගොවියෝ කියනවා එපා කියලා. ඉතින් මොකද කරන්නේ? හරිම අවාසනාවන්ත රටක්. නමුත් ජනාධිපතිතුමා ගත්ත තීන්දුවේ අපි ඉන්නවා. දැන් මහකන්නේ පටන් අරගෙන අපිට මේක හරවන්න බෑ. අපිට රසායනික පොහොර ගේන්න වෙලාවක් නැහැ. ආණ්ඩුව සහතිකයක් දීලා ඉන්නවා. අපි මේ ස්ථාවරේ ඉන්නවා අනිවාර්යෙන් මේ කන්නේ. කිසි වෙනසක් නැහැ. මේ රටේ උපදින්න අනාගත දරුවෝ වෙනුවෙන් තමයි ජනාධිපතිතුමා මේ තීන්දුව අරගෙන තියෙන්නේ. ඒ නිසා අඩු ගානේ අනාගතයේ උපදින්න ඉන්න දරුවන්ට වහ නැතුව හොඳ රස විෂන්තර ආහාර වේලක් දෙන්න. පිරිසිදු වතුර ටිකක් දෙන්න. මොන අභියෝග ආවත් මම එතුමත් එක්ක මේකේ ඉන්නවා. මේ ස්ථාවරේ මම ඉන්නවා. මේක සාර්ථක කරගන්න කටයුතු කරනවා. අපි සියලු දෙනා මේකට එක්වලා මේ වෙනුවෙන් හිතගමු. රට කඩිනමින් කාබනික ගොවිතැනට යොමු විය යුතු බවට පසුගිය මැතිවරණවලදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන සටන් පාඨයක් විය. පාලකයන් ජනතාවට වස කවන බවට ඔවුහු චෝදනා කළහ. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කාබනික වගාවට ගොවින් යොමු කිරීමේ ක්‍රියාවලියට යොමු සිටින අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව ජනතාව පාරට බැස්සීමට ක්‍රියා කරමින් සිටින බව දිගමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී WD වීරසිංහ මහතා පවසයි. බහුජාතික සමාගම්වල උපදෙස් මත ඔවුන් එසේ සිදු කරන බවට ඒ මහතා චෝදනා කරයි. විශේෂයෙන්ම අද අපි කනගාටු වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ අර කණ්ඩ වුණාම කබර ගෝයක් තල ගෝයා කරගෙන කනවා වගේ ඔවුන් අද රසායනික ද්‍රව්‍ය ගෙන්නන මහා පරිමාණයේ කම්පැනිත් එක්ක එකතු වෙලා අද මේ රටේ ගොවියට විදිහට මේ රට නිදහස් කරගෙන මේ ත්‍රස්තවාදයේ පරාජය කරපු ජනාධිපතිවරයා අද නැවත මේ රටේ ජනතාව බේරගන්න තමන්ගේ දේශපාලන බලය පවත්වා ගන්න නෙවෙයි රටේ මිනිස්සුන්ගේ පැත්තෙන් ඉඳලා ගත්ත තීන්දුව තමයි කාබනික ගොවිතැනට යන්න. අද ඒකට විරුද්ධව ගම් වලට ඇවිල්ලා ගොවියන් උසි ගන්නවලා අද ගොවියෝ මහපාත බස්සන්න උත්සාහ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ අද වුන් ඉල්ලනවා රසායනික පොහොර අපිට දෙන්න කියලා. ඉතින් මේක ඉතාම විහිළු සහගතයි. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට කටයුතු නොකළ බවට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහතුරුන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු අද අවසන් කර තිබේ. එම පැමිණිල්ල කොළඹ වැඩබල්ල මහේස්ත්‍රාත් නීතිඥ සංජය ගමගේ මහතා ඉදිරියේ අද කැඳවනු ලැබිනි. හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරන සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරා ඇති බව එම අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව ඔවුන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇති නඩු කටයුතු අවසන් කරන ලෙස එම දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම පිළිගත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කළේය. මේ අතර මෙම සැකකරුවන්ට එරෙහි නඩුවේ සාක්ෂි දීම සඳහා ලබන 22 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට නියෝග කර තිබේ. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මීට අදාළ සිතාසි නිකුත් කළේය. නීතිපතිවරයාගේ ඉල්ලීමට අනුව අගවිනිසුරුවරයා විසින් පත් කරන ලද නාමල් බලල්ලේ ආදිත්‍ය පටමැදිගේ සහ මොහමඩ් ඉර්ෂඩීන් යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කෙරේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. රජයේ ප්‍රතිපත්තිය පුනර්ජනනීය බලශක්තිය ප්‍රමුඛ කර ගනිමින් මෙරට විදුලි බල අවශ්‍යතාව කරුණු 3ක් ඔස්සේ සාක්ෂාත් කර ගැනීම බව විදුලි බල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පවසයි. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතුළු ජාත්‍යන්තර සංවිධාන හා රටවල් ගණනාවක් දැනුවත් කර තිබේ. වසර 2030 වන විට මෙරට විදුලි සැපයුමට පුනර්ජනනීය බලශක්තියෙන් 70%ක් සපුරා ගැනීම පළමු ඉලක්කයයි. දෙවනි ඉලක්කය වන්නේ විදුලි ජනනයෙන් මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වසර 2050 වන විට ශූන්‍ය කිරීමයි. ගල්ලංගුරු බලාගාරවලින් ඉවත්වීම තුන්වෙනි ඉලක්කය වෙයි. මෙම කරුණු ඉටු කර ගැනීම සඳහා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැඩපිළිවෙලක් යෝජනා කර තිබේ. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි වසන්තා පෙරේරා මහත්මිය පැවසුවාය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මාධ්‍ය ප්‍රධානීන් සමග Zoom තාක්ෂණය ඔස්සේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වමින් ඇය මේ බව සඳහන් කළාය. දැනට රට තුළ විශාල බලාගාර පද්ධති 12ක් තිබේ. විදුලි බලයෙන් 30%ක් ජල විදුලි බලාගාර වලින් ලබා ගැනේ. ලංකා විදුලි බල මණ්ඩලය 2020 වසර වන විට රුපියල් බිලියන 240ක ආදායමක් උපයාගෙන තිබේ. නමුත් එහි වියදම රුපියල් බිලියන 302කි. කොවිඩ් අර්බුදය හමුවේ විදුලි බල මණ්ඩලය ජනතාවට සහන රැසක් ලබා දී තිබේ.
විදුලි ඒකකයක් ජනනයට යන වියදම 2020 වසරේ ගණන් බලා ඇති පරිදි රුපියල් 13.53කි. ඒත් කිසිදු ආකාරයකින් විදුලි ගාස්තුව වැඩි කිරීමට අදහසක් නොමැති බව ලේකම්වරිය අවධාරණය කළාය. මහබැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයෙකුට ලබා දෙන බලතල හෝ විධායක බලතල ලබා දීමක් සිදු නොවන බව ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි. එමගින් මහබැංකු අධිපතිදුරයට හිමි ගෞරවය හා පිළිගැනීම පමණක් ලැබෙයි. ඒත් ඔහුට කැබිනට් බණ්ඩයට සහභාගී වීම අවස්ථාවක් නොමැති බව ප්‍රතිභා මහානාම හේවා මහතා පෙන්වා දෙයි. මේම ප්‍රමුඛතා ලයිස්තු සෑදීම කැබිනට් මණ්ඩලය ගරු ජනාධිපතිතුමාට ඒක තීරණය කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රමුඛතා ලයිස්තුවේ ප්‍රමුඛතා පිළිවෙල වෙනස් කිරීමේ හැකියාවකුත් තියෙනවා. හොඳින් හිතන්න ඕනේ මේක බලතල දීමක් හෝ එහෙම නැත්නම් බලය බෙදීමක් හෝ විධායකව පරිපාලන බලතල දෙන එක නෙමෙයි මෙතන. මේක සම්භාවනීය පිළිගත් ප්‍රමුඛතා ආයතනවල ඉන්න ඉහළම නිලධාරීන්ට නිසි පිළිගැනීමක් ලබා. එතකොට මේ නිසි පිළිගැනීම ලංකාව විතර නෙමෙයි රටවල් 54කම ලබලා දෙන ඉඳ කලබල විය යුතු නෑ මේක. දැන් මේම කැබිනට් මණ්ඩලයේ ඉන්න අමාත්‍යවරයෙක් හැටියට ක්‍රියා කරන්නවක් අමාත්‍ය මණ්ඩලය රැස් වෙන්නවක් නෙමෙයි. ඒ හා තියෙන නිල පිළිගැනීමක් තමයි මෙතන තියෙන්නේ. එතකොට දැන් අපි දැක්කා ෆීල්ඩ් මාෂල් තුමාටත් එවැනි අවස්ථාවක් ලැබුණා. ඒකෙන් කාලෙන් කාලට කැබිනට් මණ්ඩලය තීරණය කළා ලබලා දෙනවා. ඒ වගේම අපි දන්නවා සමහර විදේශ ස්ථානාපති තුමන්ලාට මෙවැනි සමානතා එහෙම ලබලා දීපු අවස්ථා ලෝකයේ ඕනතරම් තියෙනවා. ඒව දකින්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මේකෙන් සිදුවන දේ තමයි මේ පිළිගැනීම නිලයට දෙන තත්ත්වයක් මිස ඒ පුද්ගලයාට වඩා නිලයට තමයි ඒක දෙන්නේ. කාලෙන් කාලට මෙසේ වෙනස් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධානය කළ යුතු බව පක්ෂ මහලේකම් දෑසිරි ජයසේකර මහතා පවසයි. ඉදිරි මැතිවරණ සඳහා පක්ෂය තුළ සිටින හවුල්කාර පක්ෂ එක්කර ගනිමින් කටයුතු කරන බව ඔහු සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් පත්කිරීමේ සම්මුඛ පරීක්ෂණයට අද සහභාගී අවස්ථාවේ ඔහු මෙම අදහස් පළ කළේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නාමල්පුර ගම්මානයේ රෝහලක් ඉදි කරේ. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 356කි. ව්‍යාපෘතිය ආරම්භ කිරීම උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදුවිය. ගම්මානයේ ජනතාව ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම රෝහල ඉදි කරේ. ජනාධිපතිතුමා මොරගහකන්ද උතුරු ඇල ව්‍යාපෘතියේ දෙවනාදිර සඳහා මුල්ගල් තැබීමට සහභාගී අවස්ථාවේදී ජනතාව මෙම ඉල්ලීම ඉදිරිපත් කළහ. පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා වෙනත් අංශයකට මාරු කර යවා තිබේ. වෛද්‍ය සේවා සුබසාධන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඔහු කටයුතු කරනු ඇත. සිද්ධිය වාර්තා වීමත් සමගම පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් මූලස්ථානයේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ මූලික පියවරක් ලෙස මෙම ස්ථාන මාරුව සිදු කර ඇත. මෙම නිලධාරියා පුද්ගලයෙකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. පොලිස් නිලධාරියෙකුගේ අපකීර්තිමත් හැසිරීම පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කර තිබුණේ. ප්‍රමුඛ පුවත මීළඟට. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ලබන වසරේ සිට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් වැලි බෙදා හැරීම සිදු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අතරමැදියන් සිදු කරන ගසාකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම පියවර ගැනේ. වැලි තොටුපළ අයිතිකරුවන් හා ටිපර් අතරෙදුරන් සමග වැලි බෙදා හැරීමේ කටයුතු විධිමත් කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ වැලි බෙදා හැරීමට ඇති හැකියාව සොයා බලන ලෙස තමාට උපදෙස් දුන් බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. වෙළඳපොලේ දැනට වැඩිම ඉල්ලුමක් ඇත්තේ මනම්පිටිය වැලිවලටයි. ඒත් ඇතැම් අතරමැදියන් මනම්පිටිය වැලිවලට වෙනත් වැලි මිශ්‍ර කර වැඩි මිලට අලෙවි කරන බවට තොරතුරු ලැබී තිබේ. මේ හේතුවෙන් වැලි ගොඩ දමන කම්කරුවන් සහ පාරිභෝගිකින් ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාව දෙන බව හේතෙම පැවසිය. මනම්පිටියෙන් රුපියල් 4830කට මිලදී ගන්නා වැලි කියුබ් එකක් වෙළඳපොලේදී රුපියල් 6550කට අලෙවි කෙරේ. මිට හේතුව අතරමැදියන් සිදු කරන ගසාකෑම බව ඔහු පෙන්වා දුන්නේ. වැලි කැනීම් හා වැලි මිලදී ගැනීමේ කටයුතු තවදුරටත් රාජ්‍ය ආයතනයක් වන
GSMB ටෙක්නිකල් සර්විසස් පෞද්ගලික සමාගම මගින් සිදු කරේ. ඔවුන් වැලි බෙදා හැරීම සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට වැලි සැපීමට නියමිතයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තියේ හඬ අවධානය පිණිසයි. වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ගුරුගඩැල්ල රේන්දවත්ත මාර්ගය දිවිතුර නුගේතොට මාර්ගය සහ අධිවේගී මාර්ගයේ පාලම් 2 යට ප්‍රදේශයේ පස් සෝදා යෑමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. වැසි දිනවලදී මෙහි ගමන් කිරීම වඩාත් දුෂ්කර වෙයි. පාසල් දරුවන් මෙන්ම සාමාන්‍ය ජනතාවද මේ හේතුවෙන් පීඩාවට පත්වන බව වාර්තා වේ. මාර්ග සංවර්ධනාධිකාරියේ සභාපතිතුමනි මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. කොරෝනා වසංගතය සහ දේශගුණික විපර්යාස වැනි ගෝලීය ගැටලු විසඳීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා තායිවානයේ සහභාගීත්වයට සහායදන ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා එක්සත් ජාතීන්ගේ සමාජිකින්ගෙන් ඉල්ලීමක් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු ඊයේ මෙම ඉල්ලීම කර තිබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ චීනයේ විරෝධය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැයි මාස වාර්ෂික රැස්වීමට සහභාගී වීමට තායිවානයට අවසර නොදුන් බවයි. රටවල් මුහුණදී සිටින අභියෝග විසඳීම සඳහා සියලු පාර්ශවකරුවන්ගේ දායකත්වය ලබාගත යුතු බව රාජ්‍ය ලේකම්වරයා පැවසීය. තම පුරවැසියන්ට අවසරයකින් තොරව විදේශගතවීම වළක්වාලමින් පනවා තිබූ තහනම ලබන සතියේ සිට ඉවත් කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබේ. මාස 19ක් පුරා දැඩි සංචරණ නීති යටතේ කාලය ගත කිරීමට ඔස්ට්‍රේලියානුවන්ට සිදුවේ. කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් රජය එම ක්‍රියාමාර්ග හඳුන්වා දෙනු ලැබිනි. ලබන මාස 1 වෙනිදා සිට රටවැසියන්ට විදේශ සංචාරවලට සහභාගී වීමට අවස්ථාව උදා වේ. ඔවුන් එන්නත් ලබා තිබීම මෙහිදී වැදගත් වේ. ඇමරිකාවේ වයස අවුරුදු 5-11 අතර දරුවන්ට ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්ධනයට ලබා දීම අනුමත කරේ. එරට ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අනුව හදිසි භාවිතය සඳහා එන්නත යොදා ගැනීමට නියමිතයි. ළමයින් 2200කට අධික පිරිසක් සම්බන්ධ කර ගනිමින් සිදු කළ සායනික අත්දා බැලීමකින් පසු මෙම එන්නත ලබා දීම නිර්දේශ කර තිබේ. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. මේගමුව කොච්චිකඩේ නගරේ පවතින රථවාහන තදබදයට විසඳුම් ලෙස දළුපත මන්සන්දේ සිට තෝප්පුව පාලම් දක්වා මන්තිරු 4ක් යටතේ සංවර්ධනය කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ මාර්ගය පුළුල් කිරීම සම්බන්ධයෙන් සිය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී. මේ යටතේ දළුපත සිට තෝප්පුව පාලම් දක්වා කිලෝමීටර් 5.6ක දුරක් සංවර්ධනය කිරීමට හඳුනාගෙන ඇත. ඒ පළමු අදියර ලෙස කොච්චිකඩේ නගර සීමාවේ මීට 820ක් මන්තිරු 4ක් යටතේ සංවර්ධනය කඩිනම් කරේ. පෑලියගොඩ පුත්තලම මාර්ගයේ අනුරාධපුර පුත්තලම හා යාපනය ප්‍රදේශවලට ගමන් කරන රථවාහන රියදුරන් කොච්චිකඩේ නගරය මගහැර යාමට විකල්ප මාර්ග භාවිත කිරීමට නැඹුරුව සිටිති. මේ හේතුවෙන් කොච්චිකඩේ නගරයේ ව්‍යාපාරික කටයුතු පහළ යාම මෙන්ම ජනතාවගේ කාලය හා මුදල් ඉදිරි කර ගැනීම සැලකිල්ලටගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය. ක්‍රීඩා පුවත්. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද පැවැත්වේ. එංගලන්ත කණ්ඩායම බංග්ලාදේශය සමග අබුඩාබිහිදී අද පස්වරු 3:30ට තරඟවදී. නැමිබියාව ස්කොට්ලන්තය අතර තරඟේ අබුඩාබිහිදී රාත්‍රී 7:30ට ආරම්භයි. පළමු කොටසේ සහභාගී වූ එකම තරඟේ ජයගත් එංගලන්ත කණ්ඩායම ලකුණු 2ක් ලබා එම කොටසේ පෙරමුණගෙන සිටී. බංග්ලාදේශය ස්කොට්ලන්තය සහ නැමිබියාව යන කණ්ඩායම්වලට සුපිරි 12 කණ්ඩායම් අතර මේ දක්වා ලකුණු ලබා ගැනීමට නොහැකි වී ඇත. මෙම තරඟාවලියේ පිට දෙවන පරාජයට පත්වීමට ලෝක ශූරයින් වූ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ඊයේ සිදුවිය. ශ්‍රී ලංකා කණ්ඩායම මුණ දෙන මීළඟ තරඟය ඔස්ට්‍රේලියාව සමග හෙට පැවැත්වේ. ඩුබායිහි පැවැත්වෙන මෙම තරඟය හෙට රාත්‍රී 7:30ට ආරම්භීමට නියමිතයි. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මෙරට නිල ගුවන්විදුලිය ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. ජාතික ක්‍රීඩා විකාශනය ඔස්සේ එම තොරතුරු ක්‍රීඩා ලෝලින් වෙත ගෙනීමට විධිවිධාන යොදා තිබේ.
විෂන් FM නාලිකාවේ ෆේස්බුක් පිටුවට පිවිසීමෙන්ද ශ්‍රාවක ඔබට මීට සවන් දිය හැකිය. රාජකීය ශාන්ත තෝමස් නිල් මහා සටන කොළඹ SSC ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භයි. කොවිඩ් හේතුවෙන් මෙම ක්‍රිකට් තරගය කල් දැමීමට සිදුවිය. නරඹන්නන්ගෙන් තොරව මෙම තරගය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල් තැන දෙමින් පැවැත්වෙන බව සංවිධායක කමිටුව කියයි. නිල් මහා සටන මෙවර පැවැත්වෙන්නේ 142 වෙනි වරටයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. මහින්ද්‍ර අයිඩියල් ලංකා ආයතනය 30% දේශීය අග එකතු කිරීමත් සමග සහිතව පළමුවරට දේශීය වෙකලස් කරන ලද බොලෙරෝ සිටි පිකප් රථය වෙළඳපොළට හඳුන්වා දෙයි. මතුගම වැලිපැන්න පිටි වාහන එකලස් කිරීමේ අංගණයේදී එම රථය දැක්වීම ඊයේ සිදුවිය. ප්‍රධාන ආරාධිතයා ලෙස ඇමති විමල් වීරවංශ මහතා එම අවස්ථාවට සහභාගී විය. අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලින් වෙල්ගම උපසභාපති අරවින්ද ද සිල්වා යන මහත්තුරු ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක් වූහ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB U Trust හරහා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කොළඹ කොටස් හෝමාරුවේ ලැයිස්තුකත රිචඩ් පීරිස් සහ සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභංශ ගෙවීමට තීරණය කර තිබේ. ඊයේ පැවති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ. ඒ අනුව සමාගම මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියලයි 60 බැගින් ලාභංශ ගෙවීමක් සිදුවන බව සමාගම පවසයි. මෙය 2021-2022 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභංශ ගෙවීම බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. ලාභංශ ගෙවන දිනය ලෙස ලබන මාස 15 වෙනිදා ප්‍රකාශයට පත් කර ඇත. සුනිල් අයියා අලුත් ලොරියකුත් අරගෙන හරි ගියින් වගේ. හරි ගියේ හරි තැනට ගිය හින්දා මල්ලි LOLC එකෙන් ලීසින් කරේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. දිවයිනාසන්නේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ මෙරට කාලගුණයට බලපෑම් ඇති කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක
ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යළිත්. එක රටක් සහ එක නීතියක් සඳහා වූ සාමාජිකින් 13 දෙනෙකුගෙන් යුතු ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කරේ. රටට අහිතකර පොහොර කිසිසේත් රට තුළට නොගන්නා බවට කුෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා යලි සහතික වෙයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු අවසන් කරේ. කිසිදු ආකාරයකින් විදුලි ගාස්තුව වැඩි කිරීමක් සිදු නොවන බව විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරය පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු බව පක්ෂ මහලේකම් කියයි. ලබන වසරේ සිට වැලි බෙදා හැරීම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා. ඇමරිකාවේ වයස අවුරුදු 5-11 අතර දරුවන්ට ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්ධන එන්නත. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද. දිවා ප්‍රධාන ප්‍රවෘත්තියින් සමප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.